समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तेन च फनमे घिय भिक्खुनो इमेषु पञ्चसु धम्मेषु पतिताय चत्तारो धम्मा उत्तरिं भावेतब्बा अशुभा भावेतब्बा रागस्स पहानाय मित्ता भावेतब्बा व्यापादस्स पहानाय आनापान सति भावेतब्बा वितक्कोपच्छेदाय अनिच्च संज्ञा भावेतब्बा अस्मिमान समुद्घाताय अनिच्च संज्ञिनो मेगिय अनंत संज्ञा संताति अनंत संज्ञी अस्मिमान समुद्घातं पापुनाति दिट्टेव धम्मे निब्बानं तीति श्रद्धावंत පින්වතුනි පින්වන්ත සියලු දෙනාම මේ ලෝක ධාතුවේ පරම දුර්ලභ වූ ලාභයයි මේ මොහොතේ ලබන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධා සිතින්. ඒ තථාගත ශ්‍රී මුක බුද්ධ වචනයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙලා උන්වහන්සේගේ කරුණා ශාසනයේ ලෝකේ පවතින වේලාවක පින්වතුනේ ඒ සම්බුද්ධ ශාසනයේ රැකවරණය මනාව සකස ගන්න පුළුවන් වෙන්නේ ඊ타ම ස්වල්ප ශ්‍රාවකයන් පිරිසකට.
මේ සංසාරයේ සාතිශය බහුතරයක් සත්වයෝ ඉපදෙමින් මැරෙමින් පින්නතුනේ සතර අපාය මහගෙදර කරගත්තු ගමනක යනවා. අන්න ඒ ලෝක සත්වයා අතරින් පින්වත්නි ඊටාම සුළුතරයක් තමයි මේ ධර්ම මාවත ප්‍රගුණ කරගෙන පුහුණු කරගෙන පින්නතුනේ තමන්ගේ ගැලවිල්ල හොයාගෙන නික්මිලා යන්නේ. ඒ අතරට පින්වන්ත ඔබට එන්න මේ දේශනාව යම් උපකාරයක් වෙයි. අද මේ දේශනාව තමන් ශ්‍රවණය කරන දේශනාවක් පමණක්ම නොව ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් විසුරුවා හරින ධර්ම දානයක් ලෙස පින්වත්නි විසුරුවා හැරීමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ දෙහියෝ විට අටුළුගම පදිංචි මින්දික ඉදිරිසිංහ මහත්මාණන් සහ තිලිනි ජයසේකර මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින්. පින්වත්නි අපි මේ සීමිත වේලාව දේශනාවට ඉතිරි කර ගනිමින් සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී පමණක් සිහිපත් කරන්නට ඉඩ තබමින් දේශනාව ආරම්භ කරමු. පින්වත්නි ධර්ම දානයේ හිනියුතු හැමටත් ධර්ම ශ්‍රවණය කරන සියලු සදහැවතුනටත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කර ගනිමින් පින්නතුනේ කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ අද මාතෘකා කළේ ඊ타ම වටිනා සූත්‍ර දේශනාවක්. එයින් අදහස් කරන්න අනිකුත් සූත්‍ර දේශනා වටිනාකමක් නැහැ කියන කාරණේ නෙමෙයි. නමුත් මේ ධර්ම මාවතේදී මේ ගුණ පුරාගෙන නිවන පිණිස කළ යුත්ත කරගෙන යන ගමනේදී අපිට ඊටමත් වැදගත් වටිනා මඟ පෙන්වීම් රාශියක් මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙලා තියෙනවා. පින්වත්නි මාතෘකා කළ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ නවක නිපාතය කියලා නිපාතයක් තියෙනවා. දහම් කරුණු 9ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසයි නවක නිපාතය කියලා කියන්නේ. ඒ නවක නිපාතයේ පින්නතුනි සම්බෝධි වර්ගය කියලා වර්ගයක් තියෙනවා. ඒ සම්බෝධි වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනි. සූත්‍රයේ නම මේ ගිය කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධි වර්ගයේ මේ ගිය කියන සූත්‍ර දේශනාවයි පින්නතුනේ මාතෘකා කළේ. මේ සූත්‍රයට මේ ගිය සූත්‍රය කියලා නම තබන්නට හේතුව මොකද්ද? පින්නතුනේ මේ ගිය කියන තෙරුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට අවවාද පිණිස කළ දේශනාව නිසා උන්වහන්සේගේ නමින්ම මේ සූත්‍රයත් හඳුන්වලා තියෙනවා. පින්නතුනි එක සමයක අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා පින්නතුනි චාලිකා කියන නුවර. මේ චාලිකා නුවර පර්වතයක් තිබුණා. ඒ පර්වතයත් හැඳින්වුවේ පින්නතුනේ ඒ නුවර නමින්මයි චාලිකා පර්වතය කියලා. චාලිකා නුවර චාලිකා පර්වතයේ වැඩ ඉන්නකොට පින්නතුනේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නට හිටියේ මේ ගිය කියන හාමුදුරුවෝ. මේ දේශනාවට මුල් වෙච්ච මේ ගිය හාමුදුරුවෝ. එහෙනම් පැහැදිලි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ බුද්ධත්වයෙන් පළමුවෙනි 20 වසර ඇතුළේ. ඒ මොකද අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ පින්වත්නි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක දුරේ ධර්මින්
අවුරුදු 25ක කාල සීමාවක් පින්නතුනේ ගත කළා. ඒ අවුරුදු 25ක කාල සීමාව ආනන්ද හාමුදුරුව උපස්ථාන කළේ වෙනත් තෙරුන් වහන්සේලා උපස්ථායක බව දරුවේ පින්නතුනේ එහෙමනම් ඊට පෙර. ඒ සමයේහි බුදුරජාණන් වහන්සේට පින්වත්නි නොඑක් තෙරුන් වහන්සේලා උපස්ථාන කළා. මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් උපස්ථාන නොකළ තෙරුන් වහන්සේ නමක් නැහැ කියනවා. නමුත් උපස්ථායකයෝ හැටියට පින්වත්නි විශේෂයෙන් උපස්ථාන කරපු කීප නමක් තමයි පින්වත්නි මේ කතාවට මුල් වෙච්ච මේ ගිය කියන හාමුදුරුවෝ. ඊළඟට පින්වත්නි තව තෙරුන් වහන්සේ නමක් හිටියා උපවාන කියලා. තව තෙරුන් වහන්සේ නමක් හිටියා නාග සමාල කියලා. මේ විදිහට නොඑක් තෙරුන් වහන්සේලා පින්නතුනේ ඒ අවස්ථාවල බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. එහෙත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක පදවිය පිණිස පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව පාරමී ධර්ම පුරමින් සුදුසුකම් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා හිටියේ පින්නතුනේ අග්‍ර උපස්ථායක පදවිය දරපු ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ වෙනුවෙන් සුදුසුකම් සම්පූර්ණ කරගෙන ආවේ. පින්වත්නි අනික් තෙරුන් වහන්සේලා උපස්ථාන කළා වුණාට පින්වත්නි ඒවයි පිළිවෙලක් තිබුණේ නැහැ. යම් ක්‍රමානුකූල භාවයක් තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේලා උපස්ථාන කරන කාලේ තථාගත බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයේ අපහසුතාවන්ට පත්වෙච්ච අවස්ථාවක් පින්වත්නි දේශනාවේ තියෙනවා. නාග සමාල කියන හාමුදුරුවෝ එක අවස්ථාවක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමක වඩිනකොට එක තැනකින් පින්නතුනේ මාවත දෙකට බෙදිලා දෙමන් හන්දියක්. දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පින්වත්නි යම් දිහාවකට වඩිනවා නම් ඒ වඩින්නේ පින්වත්නි බුද්ධක් ඥාණයෙන් පිහිට ලැබිය යුත්තා විමසගෙනයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එක දිහාවකට වඩින්න හදනකොට නාග සමාල හාමුදුරුවෝ කිව්වා නෑ ස්වාමීනි මෙහෙන් වඩිමු. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ නාග සමාල තථාගතයන් වහන්සේ අද වඩින්න ඕන මේ පැත්තෙන් කියලා. නැවත කියනවා නෑ ස්වාමීනි අද මේ පැත්තෙන් වඩිමු. නැවතත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි නෑ නාග සමාල තථාගතයන් වහන්සේ අද වඩින්න ඕන මේ පැත්තෙන් කියලා. අර නාග සමාල හාමුදුරුවෝ මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු ටික පින්නතුනේ අර හන්දිය මැද බිම තිබ්බා. එහෙනම් ස්වාමීනි මේ පාත්‍ර සිවුරු අරන් ඔබ වහන්සේ ওই පැත්තට වඩින්න මම මේ පැත්තෙන් යන්නම් කිව්වා. ඉතින් ඒ වගේ නොඑක් අපහසුතාවන්ට පත්වෙච්ච අවස්ථාත් පින්නතුන් උන්වහන්සේගේ ජීවිතේ තියෙනවා. කෙසේ හෝ වේවා මේ කාලේ බුදුහාමුදුරන්ට උපස්ථාන කළේ මේ ගිය කියන හාමුදුරුවෝ. ඉතින් මේ ගිය හාමුදුරුවෝ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ එසමෙහි චාලිකා පර්වතේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පින්නතුනේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අවසර ඉල්ලුවා ස්වාමීනි මේ ආසන්නයේ තියෙනවා ජන්තු කියලා ගමක්. මේ ජන්තු ගමට මට පිණ්ඩ පාතේට වඩින්න අවසර දෙනසේක්වා කියලා පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. හොඳයි මේ ගිය වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට අවසර දුන්නා. බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් මේ ගිය හාමුදුරුවෝ පින්නතුනේ ජන්තු ගමට පිණ්ඩ පාතේට වැඩියා. උන්වහන්සේ ජන්තු ගමේ පිණ්ඩ පාතේ කරලා පිණ්ඩ පාතේ වළඳලා දහවල් කාලේ පින්නතුනේ පිණ්ඩ පාතෙන් වැළකුණා. දවල් කාලේ පිණ්ඩ පාතෙන් වැළකිලා පින්නතුනේ මේ ආසන්නයේ තිබුණා එක ගංගාවක්. මේ ගංගාවට කියනවා කිමිකාලා කියලා. කිමිකාලා කියන හේතුව තමයි කළු පාට කෘමි විශේෂයන් බහුලව මේ ගංගාවේ හිටියා. කළු පාට කෘමීන් බහුලව හිටියා. අන්න ඒ නිසා තමයි
මේ ගංගාව පින්නතුනේ කිමි කාලා කියලා හැඳින්වුවේ. ඉතින් මේ ගිය හාමුදුරුවෝ මේ කිමි කාලා ගම් යුරට වැඩම කරලා ගම් යුරේ මේ අත ඇවිදිනවා පින්නතුනේ ජංගා විහරණයේ පිණිස. මොකද්ද මේ ජංගා විහරණය කියන්නේ? භාවනාව සඳහාම වාඩි වෙලා ඉන්නකොට පින්නතුනේ මේ කෙන්ඩවල හිරවීමක්, තදවීමක්, වේදනාවක් එනවා. එහිම ඉදිලා ඉන්න නිසා. එතකොට ඒ කෙන්ඩවල තියෙන හිරවෙච්ච ගතිය, පීඩාව දුරු කර ගැනීමට නම් මදක් ඇවිදින්න ඕන. අන්න ඒ ඇවිදින එකට කියනවා පින්නත් ජංගා විහරණය කියලා. ජංගා විහරණය. පින්වත්නි, දැන් මේ ගිය ආම්දුරවර කිමි කාලා ගම් යුරේ ජංගා විහරණයේ පිණිස පින්නතුනේ මේ අත ඇවිදිනකොට දැක්කා මේ කිමි කාලා ගම් යුරේ තියෙනවා ඊටාම ලස්සන අඹ වනයක්. මේ අඹ වනයේ දැක්ක ගමන්ම මේ ගිය හාමුදුරුවන්ට හිතුනේ මේ අඹ වනේ කොච්චර හොඳද? කුමකටද? ශ්‍රද්ධාවෙන් ගිහිගේ හැරදාලා සම්බුද්ධ ශාසනයේ නිවන අරමුණු කරගෙන පැවිදි වෙච්ච මම වගේ කෙනෙකුට කෙලෙස් නැසීම සඳහා වීරිය කරනවා නම් ඒ වීරිය කරන්න හොඳම තැන තමයි මේ. ඒකට ඊටාම හොඳ අඹ වනයක් මේක. මේ සම්බුද්ධ ශාසනයේ නිවන අරමුණු කරගෙන ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙකුට වීරිය කරනවා නම් කෙලෙස් දුරු කිරීමට අන්න ඒකට ඊටාම හොඳ තැනක් මේ අඹ වනය, අරණ්‍යය. මනුෂ්‍ය වාසයක් නැහැ. කිසිත් පලිබෝධයක් නැහැ. කිසිම හඬක් නැහැ. විතරක් නෙවෙයි පින්නතුනේ හමන සුළං රැල්ල පවා ඊටාම පිරිසිදුයි. අර දේශනාවේ කියන විජන වාතානි මනුස්ස රාහසෙය්‍ය කානි සාරුප්පානි. විජන වාතානි මිනිස්යන්ගේ දුර්ගන්ධයෙන්, මිනිසුන්ගේ හුස්මෙන් වාතේවත් කිලුටු වෙලා නැහැ. මනුස්ස රාහසෙය්‍ය කානි මිනිසුන්ගේ රහස් වැඩවලට ඊටාම සුදුසු තැනක්. ඉතින් ඒ වගේ තැනක් හරි සුදුසුයි නිවන අරමුණු කරගත්තා වූ යම් ශ්‍රාවකයෙකුට අප්‍රමාදී වීම පිණිස, කල යුතු දේ කිරීම පිණිස ඊටාම සුදුසුයි. ඉතින් හිතුවා මේ ගිය හාමුදුරුවෝ තථාගත බුදුරජාණන් වහන්සේ මට අවසර දෙනවා නම් දැන් මම මේ අඹ වනයේ ඉඳලා කෙලෙස් තවන වීරය ආරම්භ කරනවා කියලා. එහෙම හිතාගෙන පින්වත්නි මේ ගිය හාමුදුරුවෝ තථාගත බුදුහාමුදුරුවෝ ළඟට ගියා. දැන් අරමුණ බොහොම හොඳයි. මේ වනයේට යන්නේ අකුසල සමාපත්තියකට නෙමෙයි. මේ වනයේට යන්නේ පින්වත්නි වෙනත් ආකාරයේ රහස්‍ය වැඩකට නෙමෙයි. මේ වනයේට යන්න හිතුවේම නිවන අරමුණු කරගෙන මේ ශාසනයේ පැවිදි වෙන උත්තමයෙකුට වීරිය කරන්න සුදුසු තැනක්. ඉතින් මටත් ඒ වීරිය කරන්න හොඳ තැනක් මේක කියලා ඒ වෙනුවෙන් තමයි පින්නතුනේ වනයේට එන්න අදහස් කළේ මේ ගිය හාමුදුරුවෝ. තථාගත බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජන්තුගමට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වළඳලා මේ කින්නවල විඩාව වේදනාව දුරු කිරීම පිණිස කිමි කාලා කියන ගංගා යුරේ ඇවිද ඉන්නකොට මම දැක්ක ස්වාමීනි ගම් යුරේ ඊටාම ලස්සන මනරම් වූ අඹ උයනක් තියෙනවා. ස්වාමීනි මේ අඹ වනය දැකපු ගමන්ම මට මතක් වුණේ එක දෙයයි. ගිහිගේ හැරදාලා ශ්‍රද්ධාවෙන් සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච නිවන අරමුණු කරගත්තු ශ්‍රාවකයෙකුට නම් කෙලෙස් නැසීම පිණිස වීරිය කරන්න ඉතාම සුදුසු තැනක් කියලා තමයි මගේ සිහියට නැගුණේ. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ මට අවසර දෙනවා නම් ස්වාමීනි මම ඒ අඹ වනයේට ගිහිල්ලා කෙලෙස් නැසීමට, කෙලෙස් තැවීමට වීරිය කරන්නම් කිව්වා. දැන් බොහෝම හොඳ දෙයක් මේ ඉල්ලන්නේ මොකද්ද? කෙලෙස් නසන්න වීරිය කරන්න අර අඹ වනයේට යන්න අවසර දෙන්න.
ඒ තථාගතයන් වහන්සේලා වදාලා මේ ගිය සහයට භික්ෂුවක් පැමිණෙනකන් මදක් රැඳිලා ඉන්න කිව්වා. මේ ගිය සහයට භික්ෂුවක් එනකන් ටිකක් රැඳිලා ඉන්න. දෙවෙනි වාරෙත් කියනවා ස්වාමීනි වීරිය කරන්නයි වඩින්නේ අඹ වනයේට. ඒ නිසා ස්වාමීනි මට ඔබ වහන්සේ අවසර දෙනසේක්වා කියලා මේ ගිය හාමුදුරුවෝ දෙවැනි වාරෙත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. දෙවැනි වාරෙත් තථාගතයන් වහන්සේ වදාලා මේ ගිය සහයට භික්ෂුවක් පැමිණෙනකන් ඉන්න. මදක් සහයට භික්ෂුවක් පැමිණෙනකන් ඉන්න. තුන්වෙනි වාරේ මේ ගිය හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේට නම් මත්තෙහි තවදුරටත් කළ යුත්තක් නැහැ නිවන වෙනුවෙන්. ඒත් ස්වාමීනි අපිට තව කළ යුත්ත තියෙනවා. නිවන වෙනුවෙන් කළ යුතු දේවල් ටික සම්පූර්ණ කරලා නැහැ. ඔබ වහන්සේට කරන්න දෙයක් නැහැ. නමුත් ස්වාමීනි අපිට කරන්න දේවල් තියෙනවා. ප්‍රධාන වීරය වඩන්නයි අවසර ඉල්ලන්නේ. ස්වාමීනි ප්‍රධාන වීරය වැඩිවීමට මට අඹ වනයේට යාමට අවසර දෙනසේක්වා කියලා තුන්වෙනි වාරෙත් ඉල්ලුවා. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වදාලා මේ ගිය ප්‍රධාන වීරය වඩන්නට කියලා කියනවා නම් යන්නේ මම ඒ ගැන මොනවා කියන්නද කිව්වා. කොහොමද එපා කියන්නේ? කොහොමද තවත් ඒක නතර කරන්නේ? මේ ගිය ප්‍රධාන වීරය වඩන්නට කියලා කියනවා නම් මම මොනවා කියන්නද? හොඳයි වඩින්න කිව්වා. ඒ බුද්ධ අවසරයෙන් මේ ගිය හාමුදුරුවෝ පින්නතුනේ අර අඹ වනයේට වැඩම කළා. කෙලෙස් නැසීම පිණිස පින්නතුනේ බවුන් වඩන්න. නමුත් පින්නතුනේ පුදුමයි. අඹ වනයේ දැකපු වෙලාවෙම හිතුනේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයෙකුට කෙලෙස් නසන්න නම් සුදුසුම තැන මේක කියලා. මේ ගිය හාමුදුරුවොත් ඊටාම ශ්‍රද්ධාවෙන් ගිහිගේ හැරදාලා පැවිදි වුණේ. මේ අඹ වනයේට ආවෙත් අකුසලයක් සමාදන් වෙන්න නෙවෙයි. මේ අඹ වනයේට ආවෙත් මේ ගිය හාමුදුරුවෝ කෙලෙස් නැසීමට වීරිය කරන්නටමයි. එහෙත් අඹ වනයේ වාඩි වෙච්ච මොහොතේ ඉඳන් පින්නතුනේ මේ ගිය හාමුදුරුවන්ගේ සිතට එන්නෙම අකුසල සිතිවිලිමයි. අකුසල සිතිවිලිමයි ඉන්නේ. මොනම ආකාරයකින් වත් පින්වත්නි මේ ගිය හාමුදුරුවන්ට අර කුසල ආරම්මනේ හිත තියාගන්න බැරි වුණා. වැඩ ඉඳගත්තු තැන ඉඳලම මේ ගිය හාමුදුරන්ගේ සිතට නැගින්නෙම පින්නතුනේ අකුසල සිතිවිලිමයි. මොනම ආකාරයකින්වත් ගිය අරමුණ සඵල කරගන්න බෑ. දැන් මේ ගිය හාමුදුරුවන්ට හිතෙනවා පුදුම ආශ්චර්යයක් මේක නම්. මොකක්ද? මම පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්. මම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නිවන අරමුණු කරගෙනයි මම මේ ඉන්නේ. වෙන වෙන දෙයක් බලාපොරොත්තුවෙන් පැවිදි වුණා නෙවෙයි. ආහාර පාන ආදී වශයෙන් එළඹෙන ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මම මහාන වුණා නෙවෙයි. නොඑක් රෝගාබාධ හැදිලා ඒ රෝගයන්ගෙන් සුවපත් වෙන්න ජීවක වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර කරගන්න ඕනකමකට මම මහාන වුණත් නෙවෙයි. නොඑක් ණය වෙලා ඒ ණය ගෙවා ගන්න බැරුව මම පැවිදි වුණා නෙමෙයි. භෝග හානියකටපත් වෙලා ඒ මුළු මහත් භෝග විනාශ වෙලා ගිහිල්ලා භෝග සම්පත් පිරිහීම හේතුවෙන් මම පැවිදි වුණත් නෙවෙයි. ඉඳපු ඥාති පිරිවර සියල්ල විනාශ වෙලා ගිහිල්ලා ඒ ඥාතීන්ගේ පිරිහීම නිසා මං පැවිදි වුණත් නෙවෙයි. මේ එකක්වත් හින්ද පැවිදි වුණා නෙවෙයි. මම පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්මයි. ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා නිවනමයි අරමුණ.
නිවන අරමුණු කරගෙන වීරිය වඩන්නටමයි මේ අඹවණේට ආවෙත් බුදුරජාණන් වහන්සේගේ අවසර අරගෙන. එහෙම ආපු මගේ හිතෙත් අකුසල සිතිවිලිමයි ආරම්භ වෙන්නේ. අකුසල සිතිවිලිමයි පටන් ගන්නෙ. ඔන්න බලන්න පින්වත්නි මේ හිතේ හැටි. මේ හිතේ තියෙන ස්වභාවය පින්වත්නි. බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන කුසලයේ වඩන්න කියලා ආවත් මේ හිතේ ස්වභාවය තමයි පින්නතුනේ අකුසල් සිතිවිලි වලින් පීඩා කරන එක. පින්වත්නි ඒ වෙලාවේ මේ ගිය හාමුදුරුව පින්නතුනේ නැවත වාරයක් අඹවණෙන් පිටත් වෙලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කරලා කියනවා ස්වාමීනි ආශ්චර්යයි මේකනම්. මේ ගිය මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේගෙන් අවසර අරගෙන මම ආර අඹවණේට වැඩියා. ස්වාමීනි අඹවණේට වැඩම කරපු වෙලාවේ ඉඳලා මගේ හිතට එන තරමක් ඉන්නේ ස්වාමීනි අකුසල සිතිවිලිමයි. කුසල් සිතිවිල්ලක් නම් පවත්වා ගන්නම බැරි වුණා. නැගුණු තරමක් නැගුණේම අකුසල් සිතිවිලි, මතු වෙච්ච තරමක් මතු වුණේම අකුසල් සිතිවිලි. ස්වාමීනි මම ශ්‍රද්ධාවෙන් මහාන වෙලා නිවන අරමුණු කරගෙන ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනෙක්. එහෙම වෙලත් මගේ හිතට නැගුණේ ස්වාමීනි අකුසල සිතිවිලිමයි කිව්වා. අන්නේ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ගිය සිතට එන අකුසල සිතිවිල්ල බැහැර කිරීම සඳහා මනාව වූ පුහුණුවක් මනාව වූ පුරුද්දක් ඇති වෙලා නැති කෙනෙකුට අන්න ඒ ඇතිවන සිතිවිලි දුරු කර ගැනීමට තියෙන හැකියාව මුහුකුරා යෑම පිණිස උපකාර වන කාරණාවන් තියෙනවා 5ක් කියලා බුදුහාඳුරෝ අදාලා. අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය පංච ධම්මා පරිපාකාය සංවත්තಂತಿ. චේතෝ විමුක්තිය සිතේ මිදීම. සිතේ මිදීම කියන්නේ කෙලෙසුන්ගෙන් සිත මිදීම. කෙලෙසුන්ගෙන් සිත මිදෙන ආකාර 3ක් තියෙනවා. එකක් තමයි තදංග වශයෙන් පින්නතුනේ කෙලෙස් නැති වෙනවා. දෙවෙනි එක තමයි පින්වත්නි වික්ඛම්බන වශයෙන් පින්වත්නි කෙලෙස් ටික නැති වෙලා යනවා. ඊළඟ එක තමයි සමුච්ඡේද වශයෙන් කෙලෙස් ටික දුරු වෙනවා. තදංග වශයෙන් කියලා කියන්නේ ඒ අවස්ථානුකූලව ඒ වේලාවන් වලදී පින්වතුනේ ඒ වෙලාවට කෙලෙස් යටපත් කරගන්න ස්වභාවය. දානයක් දෙනවා ඒ දෙන වෙලාවට ලෝභය යටපත් කරගන්නවා. නමුත් ඒ දාණය අවසන් වුණාම ඒ ලෝභය ආපහු වාරයක් ඇති වෙනවා. ඒකට කියනවා තදංග ප්‍රහාණය. ඊළඟ අවස්ථාව තමයි වික්ඛම්බන ප්‍රහාණය. වික්ඛම්බන ප්‍රහාණය කියලා කියන පින්වත්නි ධාන වලින් ධානයන්ට සමවැදීම් වශයෙන් ඒ ධානය මගින් පින්වත්නි කෙලෙස් ටික යටපත් කරගෙන ඉන්න අවස්ථාවක්. එකින් කියන්නේ කෙලෙස් නැති කරලා නෙමෙයි කෙලෙස් යටපත් කරගෙනයි ඉන්නේ. අන්තිම අවස්ථාව තමයි පින්වත්නි සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණයේදී පින්වත්නි අරහත් මාර්ග ඥාණයෙන් මේ ක්ලේශ ධර්මයන් ටික නැවත නූපදින පරිද්දෙන්ම පින්නතුනේ සිඳ දැමීමයි කරන්න. එකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය. එතකොට ඒ කෙලෙස් නැවත ඇති වෙන්නේ නැහැ පින්නතුනේ. දැන් මේ දේශනාවේ බුදුහාඳුරෝ දේශනා කරන්නේ මේ ගිය මේ කෙලෙස් ධර්මයෝ හිතට එන වේගයට මේ සිතට එන කෙලෙස් අකුසල් හිතට එන වේගෙට පින්නතුනේ සමහර විටකදී අපිට එන වේගෙට බැහැර කරගන්න බෑ.
ඒකට යම් පුරුද්දක් පින්වත්නි යම් කුසලතාවයක් එහි යම් කිසි විදිහක අවබෝධයක් වැටහීමක් තිබිය යුතුමයි. කුමකටද? සිතට එන වේගයට පින්වතුනේ ඒ එන කෙලෙස් අකුසල් බැහැර කරන්න. ඒක නොහැකි වුණොත් මොකද වෙන්නේ? පින්වත්නි ඒක නොහැකි වුණොත් මේ කෙලෙස් ටික ඇති වෙලා මේ අකුසල් ටික ඇති වෙලා මේ අකුසල් වලින් කෙලෙස් වලින් පින්වතුනේ සිත විනාශ වෙලා යටපත් වෙලා හානි වෙලා යනවා. නමුත් දන්නේ නැහැ පින්වතුනේ ඇතැම් විටකදී මේවා ආරම්භ වුණාද දුරු වුණාද කියලාවත්. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තියා පංච ධම්මා පරිපක්කාය සංවත්තති. මේ සිත කෙලෙසුන්ගෙන් මුදා ගැනීම සඳහා මනා වූ පුරුද්දක් නැති, මනා වූ පුහුණුවක් නැති, මනා වූ පරිචයක් නැති කෙනෙකුට එකී මුහුකුරා යෑම ඒ පුරුද්ද ඇතිවීම සඳහා ධර්මයන් පහක් උපකාර වෙනවා පවතිනවා. එතකොට යම් පින්වත්නි කර්මස්ථානයක් ලබාගත්ගෙන ඒ කර්මස්ථානයෙන්ම පින්වත්නි හුදකලා වෙලා ඉතිරි සියලු මාවත මම තනිව වඩනවා කියලා තනි වෙලා හුදකලා වෙලා මහදුරට වෙන් වෙලා යනවා නම් පින්වත්නි ඒ වෙන් වෙලා තනි වෙලා යන්න ඕන මේ ප්‍රතිපදාව කෙරෙහි යම් වැටහීමක් තියෙන කෙනෙක්මයි ලබාගත්තු කෙනෙක්මයි. මොකද නැතිනම් හිතට එන කෙලෙස් වලට වසඟ වෙලා අහු වෙලා යට වෙලා විනාශ වෙලා යනවා මිසක හිතට එන වේගයට ක්ලේශය බැහැර කරගන්න බැරි වෙනවා. රාගයක් එනවා ඒ රාගය එන වේගයට ඒක බැහැර කරගන්න බැරි වෙනවා. ද්වේෂය එනවා ඒ ද්වේෂය එන වේගයට පින්නතුනේ ඒ ද්වේෂය බැහැර කරගන්න බැරි වෙනවා. ඇයි අර තාම ඒක පුරුදු නැති නිසා, ඒක තාම මුහුකුරා ගිහින් නැති නිසා. ඉතින් අන්න ඒ මුහුකුරා යෑම පිණිස පින්වත්නි අන්නේ පුරුද්ද ඇතිවීම පිණිස කාරණාවන් ධර්මයන් පහක් හේතු වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පළවෙනිම එක. පළවෙනිම කාරණේ කියනවා තථාගත බුදුරජාණන් වහන්සේ ඉද මේ ගිය බික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායකෝ කල්යාණ සම්පවංකෝ. පළවෙනිම කාරණේ තමයි මේ ගිය කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන. කල්යාණ සහායකෝ කල්යාණ සහයක් තියෙන්න ඕන. කල්යාණ මිත්‍රයා කල්යාණ සහායකයා හිටියට විතරක් මදි. කල්යාණ සම්පවංකෝ තමන්ගේ හිත කල්යාණ ධර්මයට නැමින්නත් ඕන පින්නතුනේ. ඇතැම් විටකදී අපිට කල්යාණ මිත්‍රයන් හමු වෙනවා. කල්යාණ සහායකයන් හමු වෙනවා. ඒ හමු වුණාට ඇතැම් විටකදී අපේ හිත නැමෙන්නේ නැතුව යනවා මේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට. අකුසලයක් වැඩෙන, කෙලෙස් ඇවිස්සෙන යම් කතාවක් බහක් කරගෙන යමෙක් ආවුත් කෙලෙස් වලින් සතුටු වෙන හිතක් ඇති අපිට ඔහුගේ හෝ ඇයගේ කතාව එක්ක පින්නතුනේ තවත් එකතු කරමින් අපිට කතා කරන්න ඕන තරම් හිත තියෙනවා. නමුත් යම්කිසි කෙනෙක් ධර්මයේ ගැනම නම් පින්නතුනේ කතා කරන්න ආපු හැම දවසකම ඔබට ධර්මය ගැනම කතා කරන කෙනාව ඇසුරු කරන්න සමහර විටකදී ඔබේ හිත සූදානම් නොවෙන්නට පුළුවන්. යාවුත් බණ කියාගෙන ඉන්නේ කියලා ඒ පුද්ගලයාව බැහැර කරන්න ඒකම හේතුව වෙන්න පුළුවන්. ඒ ඇයි? එයා සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්, එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් අපේ හිත ඒ මිත්‍රයව ඇසුරු කරන්න නැමෙන්නේ නැති කමයි. ඒ නිසා
බුදුහාමුදුරුවෝ පෙන්නන පළවෙනිම කාරණය තමයි පින්වත්නි හිතට එන අකුසලය වහා දුරු කරගන්න නම් හිතට එන ක්ලේශය වහා දුරු කරගන්න නම් තියෙන පළවෙනිම කාරණය තමයි පින්වත්නි පුරුද්ද හැදෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අනතුරුව පින්වත්නි ඊළඟට අපි ළඟ තිබිය යුතු දෙවැනි කාරණේ මොකද්ද? දෙවැනි කාරණේ තමයි පින්වත්නි සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මේ ශාසනයේ භික්ෂුව ශ්‍රාවකයා සීලවා හෝති සිල්වත් වෙයි. ඔන්න හිතට එන අකුසලයේ බැහැර කර ගැනීමට උපකාර වන දෙයක් සිල්වත් වීම. දැන් භාවනා කර්මස්ථානයක් ආරම්භන කොට ඊට පූර්ව කෘත්‍ය හැටියට කියනවා සීලයක පිහිටන්න කියලා. ඇයි සීලයක පිහිටන්න කියන්නේ? සීලයක පිහිටාගෙන අලුත් ජීවිතයකින් පින්නතුනේ ඒ භාවනාව පටන් ගත්තම ඒ ජීවිතය ඒ සීලයෙන් අලුත් කරගත්තු ජීවිතේ කෙලෙසිලා නැහැ. නමුත් යම් තැනකදී සීලේ විනාශ වෙලා නම් අලුතෙන් සීලයක් සමාදන් වෙලත් නැත්තම් පින්වත්නි ඔහුට නිරන්තරවම අර නීවරණ ධර්මවල කුක්කුච්චය කියන නීවරණ ඉදිරිපත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. විපිලිසර භාවයන් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා හිතට එන අකුසල සිතිවිලි හිතට එන කෙලෙස් වහවහ දුරු කර ගැනීමට පුහුණුවක් ලබන්න නම් දෙවනියට සපිරිය යුතු කාරණය තමයි පින්නතුනේ සිල්වත් වෙන්න ඕන. පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරද පවා බිය දැනගෙන ශික්ෂා පදවල සමාදන් වෙලා හික්මෙන්න ඕන කියනවා. පින්වත්නි මේ තමයි දෙවෙනි කාරණේ. ඊළඟට සිතට එන අකුසල් සිතිවිලි එන වේගයට බැහැර කිරීමට නම් සම්පූර්ණ විය යුතු තුන්වෙනි කාරණයක් තියෙනවා. ඒ තුන්වෙනි කාරණේ තමයි පින්නතුනේ මෙතන සීලයට දෙවෙනි කාරණේ වෙච්ච සීලයට සමගාමීව කියනවා ආචාර ගෝචර සම්පන්නෝ කියලා. මොකද්ද මේ ආචාර ගෝචර සම්පන්න වෙනවා කියන්නේ? භික්ෂුවක් නම් පින්වත්නි ආචාර සම්පන්න වෙනවා. වඩින තෙරුන් වහන්සේලාට ආසන පැනවීම, ගරු සත්කාර සම්මාන කිරීම, වැඳීම්, පිදීම් ආදී දේවල්. ගෝචර කියලා කියන්නේ පින්වත්නි පිණ්ඩපාතේ ආයුතු තැන් ආදී වශයෙන් ඒ ගෝචර වස්තු. ඉතින් මේ වයින් යුක්ත වෙන්න ඕන. තුන්වෙනි කාරණේ හැටියට පෙන්වනවා දේශනාවේ යායන් කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පායා. ඒවං කතා නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. යම් කතාවක් තියෙනවා නම් අபிසල්ලේකිකා කෙලෙස් දුරු කිරීම සඳහා පවතින චේතෝ විවරණ සප්පායා මේ සිතේ සමතාදියට සප්පාය වන ඒ කියන්නේ සිත මේ අතට අදින්න හේතු වෙන්නේ නැති යම් කතාවක් තියෙනවා නම් අන්න ඒ කතාවන් අකිච්චලාභී හෝති අකසරලාභී නිකාමලාභී පහසුවෙන් ලබන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මේ කතා නිරන්තරව අපිට පහසුවෙන් ඒ කතාව තුලම රැඳෙන ජීවිතයක් බවට පත් වෙන්න ඕන. මොනවද මේ කතා? ඒවට කියනවා දස කතා කියලා. පින්වත්නි ඒ දස කතා මොනවද? පින්වත්නි අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විරියාරම්භ කතා ආදී වශයෙන් පින්වත්නි කතාවන් 10 අල්පේච්ඡතාවයේ පිළිබඳ කතාව, ලද දෙයකින් සතුටු වීම පිළිබඳ කතාව, උතුම් විවේකය පිළිබඳව, උතුම් විවේකයේ ගුණය පිළිබඳව, උතුම් විවේකයේ ලාභය පිළිබඳව කරන කතාව. මේ වගේ පින්නතුනේ
අපේ හිතේ තිබෙන්නා වූ කෙලෙස් ධර්ම අකුසල ධර්ම ඇවිස්සෙන නෙමෙයි යටපත් වෙන නැති වෙලා යන්නා වූ කතාවෙන් අපි යුක්ත වෙන්න ඕන. එතකොට අපි එකිනෙකා අතර කතාව පමණක් නෙවෙයි කියවන පොතපත වේවා ඒ වගේම රූපවාහිනී නරමණයක වේවා ඒ කිසිවක් පින්නතුනේ කෙලෙස් දියුණු කර ගැනීම සඳහා උපකාර කරගන්න එපා. එහෙම වුණොත් ඒ ඇති කරගත්තු ක්ලේශ ධර්මයන් දුරු කරගන්න එක අකුසල ධර්මයන් දුරු කරගන්න එක මහත් වෙහෙසකින් තමයි ඊළඟට අපිට ආපහු කරන්න වෙන්නේ. එතකොට පහසුවෙන් නිරන්තරව මේ අල්පේච්ඡතාවය ආදී පිළිබඳව කතා අපිට අහන්න පුළුවන් වෙන්න ඕන. අපිට දකින්න ලැබෙනවා සමහර වෙලාවකදී අපිච්ඡතාවයට විරුද්ධ වූ දේවල්. ඒකත් මේ කියන කතාවට සුදුසු නැහැ. ඒ කියන්නේ මේ කියන කෙලෙස් දුරු කරන කතාවක් නෙවෙයි ඒක. දැන් රූප වාහිනියක යම් වෙළඳ දැන්වීමක් කියලා කියන්නෙම පින්නතුනේ ලද දෙයින් සතුටු වීම ඇති කරන එකක්ද නොලද දේ ගැන පින්නතුනේ පැතුමක් එකතු කරන තැනක්ද? බොහෝ විටකදී කෙරෙන්නේ නොලද දෙයක් පිළිබඳව පින්වත්නි ආසාව ඇති කරන එකයි. එහෙම නැතිනම් පින්වත්නි ඇතැම් තැනකදී පින්වත්නි අර පුද්ගලයාට සමහර විටකදී දවසේ අල්පේච්ඡතාවයේ පිළිබඳ ධර්ම සාකච්ඡාදියක් පින්වත්නි මණ්ඩ පහදලා කරලා ඒ ධර්ම සාකච්ඡාව අල්පේච්ඡතාවයේ පිළිබඳව කරලා අවසන් වෙච්ච ගමන් පින්නතුනේ ආපහු වාරයක් වෙළඳ දැන්වීම ඉදිරිපත් කරන්නේ අර අල්පේච්ඡතාවය ඇති කරගන්නද ඊට පෙර කතා කරපු අල්පේච්ඡතාවයේම නැති වෙලා යන්නද? මේව හොඳට හිතලා බලන්න. එක පැයකදී පින්නතුනේ අල්පේච්ඡතාවය ගැන දහම් සාකච්ඡා කරන ආයතනම ඊළඟ මොහොතේ පින්නතුනේ ඊට වෙළඳ දැන්වීම හැටියට පින්වත්නි ඉදිරිපත් කරන්නේ අල්පේච්ඡතාවය ගැන කරුණු නෙවෙයි පින්නතුනේ මහිච්ඡතාවයට කරුණු. දැන් මේ වගේ දස කතා වලින් යම් ශ්‍රාවකෙක් යුක්තයි නම් ඔහුටත් පින්නතුනේ මේ සිත කෙලෙසුන්ගෙන් මුදා ගැනීමට තියෙන පුරුද්ද පුහුණුව මුහු පුරා යනවා. හතරවෙනි කාරණේ කියනවා ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දල්ල පරක්කමෝ අනික්කිත්ත දුරෝ. ආරද්ධ විරියෝ විහෙරති අරමන ලද වීරයෙන් යුක්තව වාසය කරනවා. කුමකටද? අකුසලානං ධම්මානං පහානාය අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කුසලානං ධම්මානං උපසම්පදාය කුසල් දහම් සම්පාදනය කර ගැනීම සඳහා ථාමවා කියන්නේ ස්ථාවර වූ වීරයක්. ඒ වීරය මොන ආකාරයෙන්වත් පිරිහෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ, නැති වෙලා යන්නේ නැහැ. ඒකයි මේ වීරය පින්වත්නි සම්මා වායාමයේදී සම්මා වායාම කියන්නේත් ඒක, ඉන්ද්‍රිය ධර්මවල වීරය කියන්නේත් ඒක, බල ධර්මවල බල ධර්මී කියන්නේත් ඒක, බුද්ධංග ධර්මවල විරිය සම්බුද්ධංගී කියන්නේත් මෙයමයි. එහි ස්ථාවර භාවයටපත් වෙන්න ඕන. කුමකටද? අකුසල් ප්‍රහාණයටත් කුසල් සම්පාදනයටත් ඇති කරගත්තු හිත ස්ථාවර වෙන්න ඕන පිණුතේ. තාමවා දල්ල පරක්කමෝ දැඩි වූ පරාක්‍රමයෙන් යුක්ත වෙන්න ඕන. මොකද්ද මේ පරාක්‍රමය කියන්නේ? පරාක්‍රමය කියලා කියන්නේ සාමාන්‍ය උත්සාහයකින් යමක් කරගත නොහැකි නම් එයම කර ගැනීම සඳහා ගනු ලබන්නා වූ අත්‍යන්ත බලවත් වූ වීරයට කියනවා පින්නතුනේ පරාක්‍රමයක් කියලා. දැන් දේශනාවේ කියනවා පින්නතුනේ අකුසල් ප්‍රහාණයට කුසල් සම්පාදනයට ස්ථාවර වූ අත්තරින්නේ නැති තාම දැඩි වූ පරාක්‍රමයක් තියෙන්න ඕන. පින්වත්නි ඒක තමයි හතරවෙනි කාරණේ බවට පත් වෙන්නේ
මේ සිතට එන අකුසල සිතිවිලි බැහැර කර ගැනීම සඳහා සිත පුහුණු කරන්න පුරුදු කරන්නට උපකාර වන අන්තිම කාරණේ කියනවා පින්නතුනේ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ ඇතිවන දේ නැති වෙනවාමයි කියලා අවබෝධ කරගන්නා වූ වටහා ගන්නා වූ ප්‍රඥාවෙන් ඒ සත්වයා පුද්ගලයා යුක්ත වෙනවා. මේක කියන උද්‍යත්ත ගාමිනී පඤ්ඤා විදර්ශනා ප්‍රඥාව කියලා. එතකොට මේ ශ්‍රාවකයාට පුද්ගලයෝ වශයෙන් විතරක් නෙවෙයි අර උපදින කුසල සිතිවිලි ආදී වශයෙන් පවා පින්නතුනේ ඒ ශ්‍රාවකයා නුවණතිව කටයුතු කරනවා. ප්‍රඥාවෙන් කටයුතු කරනවා. දැන් කාරණා පහක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. කාරණා පහක් දේශනා කරලා නැවත උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි. පළමුවෙනි කාරණය කිව්වා කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා. දෙවෙනි කාරණේ කිව්වා පින්වතුනේ සිල්වත් භාවය කියලා අනුමාත්‍ර වරදට පවා බය දැනගෙන ජීවත් වන සුළු ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යමෙක් අනුමාත්‍ර වරදට පවා බය දැනගෙන සිල්වත්ව ඊ타ම ගුණවන්තව ජීවත් වෙනවා කියලා එකක් පේන්න තියෙනවා නම් මහණෙනි එසේ සිල්වත් වෙන්නෙම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති කෙනෙක්මයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැති කෙනෙක් සිල්වත් වෙලා ශික්ෂා පදවල කැමැත්තෙන් සතුටු වෙලා හික්මෙනවා කියලා එකක් මහණෙනි එහෙම එකක් වෙන්නේ නැහැ. ඊළඟට කියනවා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන කෙනෙක්මයි නිරන්තරව මල්පේච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා ආදී වශයෙන් කළ යුතු කතාවේ නියැලිලා ඉන්නේ මෙන්න මේ කියන කල්යාණ මිත්‍රයෝ ඉන්න කෙනාමයි. කල්යාණ මිත්‍රයෙක් ඉන්න කෙනෙක්මයි මේ කියන ප්‍රඥාවෙන් යුක්ත වෙන්නේ කියනවා. ආරද්ධ වීරයෙන් යුක්තව කුසල් සම්පාදනය කරනවා නම් අකුසල් ප්‍රහාණය කරනවා නම් මහණෙනි ඒ කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඇති කෙනෙක්මයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති කෙනෙක් කුසල් රැස් කරනවා අකුසල් ප්‍රහාණය කරනවා කියලා එකක් මහණෙනි වෙන්නේ නැහැ කිව්වා. මහණෙනි ඒ විතරක් නෙවෙයි මේ විදර්ශනා ප්‍රඥාවත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති කෙනෙක්ම සිදු කරගන්නවා මිසක මහණෙනි කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති කෙනෙකුට මේ ටික කරන්න බෑ කිව්වා. දැන් බලන්න මේ හතරමත් ආපහු බුදුරජාණන් වහන්සේ ගොනු කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුළට. දැන් මේ ගිය හාමුදුරුවෝ ආරම්භ වනයේට කෙලෙස් නැසීමට වීරිය කරන්න යන්න අහපු තැන බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ ගිය සහයට භික්ෂුවක් පැමිණෙනකන් මදකින්ද. සහයට භික්ෂුවක් පැමිණෙනකන් මදකින්ද. ඇයි එහෙම වදාළේ? අන්න ඒ කියන පළමුවෙනි කාරණය වූ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක පින්නතුනේ සම්පූර්ණ කරවන්නට ඕන නිසා. කල්යාණ මිත්‍ර ආශ්‍රය සපුරන්න ඕන නිසා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් කාරණා පහක් දේශනා කළා. සිතට එන අකුසල සිතිවිල්ල ඉපදෙන වේගයටම නැති කර ගැනීම සඳහා තියෙන පළපුරුද්ද පුහුණුව මුහුකුරා යෑමට උවමනා කරන්නා වූ ධර්ම පහක් පිළිබඳව ඊළඟට බුදුහාමුදුරුව වදාලා තේනච පන මේ ගිය බික්කුණෝ ඉමේසු පංචසු ධම්මේසු පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා. මහණෙනි මේ ශාසනයේ නිවන අරමුණු කරගත්තා වූ භික්ෂුව මේ ඉහත කියූ කාරණාවන් පහ
මේ කාරණා පහේ පිහිටලා මේ හිත කිව්ව කාරණා පහේ පිහිටලා මොන කාරණා පහේද? කල්යාණ මිත්‍රාශ්‍රයේ පිහිටන්න ඕන, සීලයේ පිහිටන්න ඕන, ඊළඟට පින්නතුනේ කෙලෙස් යටපත් කරන කෙලෙස් දුරු කරන දස කතාවන්හිම යෙදෙන කෙනෙක් වෙන්න ඕන, අකුසල් ප්‍රහාණයටත් කුසල් සම්පාදනයටත් වෙහෙසෙන කෙනෙක්ම වෙන්න ඕන, ඇතිවන දේ නැති වෙනවා කියලා වටහා ගන්න. පින්වත්නි, ප්‍රඥාවෙන් සමන්විත වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, මෙන්න මේ කියන්නා වූ අංග පහේ පිහිටලා ධර්ම පහේ පිහිටලා චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා, තව ධර්ම හතරක් අර කුසල් මත්තේ පිහිටලා ඉදිරියට වඩන්න කියනවා. අර කාරණා මත්තේ පිහිටාගෙන තවත් ධර්ම පහක් ඉදිරියට වඩන්න කිව්වා. මොනවද මේ වැඩි යුතු ධර්ම? අසුභාය භාවේ තබ්බා රාගස්ස පහනාය. රාගයේ ප්‍රහාණය පිණිස පින්වත්නි, රාගයේ දුරු වීම පිණිස පින්වත්නි අසුභ භාවනාව වඩන්න කිව්වා. කුමක පිහිටලද? අර ඉහත කිව්ව කාරණා පහේ පිහිටලා කල්යාණ මිත්‍රාශ්‍රයේ, දෙමව්පිය උපස්ථානේ ආදී වශයෙන් කල්යාණ මිත්‍රාශ්‍රයේ සිල්වත් වීමේ, ඊළඟට පින්වත්නි ප්‍රඥාවන්ත වීමේ ආදී වශයෙන් ඒවායේ පිහිටලා පින්වත්නි අර ධර්ම හතර වඩන්න ඕන. මොනවද ධර්ම හතර? පළමුවෙනි ධර්මයේ තමයි පින්වත්නි කිව්වා රාගයේ ප්‍රහාණය පිණිස අසුභය වඩන්න කිව්වා. රාගයේ ප්‍රහාණය පිණිස අසුභය වඩන්න කිව්වා. නැවත සඳහන් කරනවා අර ඉහත කිව් කාරණා පහේ පිහිටලා. මොකේද? කල්යාණ මිත්‍රාශ්‍රයේ, සිල්වත් භාවයේ, ඊළඟට පින්වත්නි අර දස කතාවන්ගේ, ඊළඟට පින්වත්නි වීරයේ, කුසල් සම්පාදනයේට අකුසල් ප්‍රහාණයට තියෙන වීරයේ සහ ප්‍රඥාවේ පිහිටලා පින්වත්නි ධර්ම හතරක් ඉදිරියට වඩන්න කිව්වා. මොනවද මේ ධර්ම හතර? රාගයේ ප්‍රහාණය පිණිස අසුභය වඩන්න කිව්වා. ඊළඟට වඩන්න කිව්වා පින්වත්නි මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය වැඩිය යුතුයි කිව්වා ද්වේෂයේ ප්‍රහාණය පිණිස. ඊළඟට වදාලා පින්වත්නි කුමක්ද? ආනාපාන සති භාවේ තබ්බා විතක්කූපච්ඡේදාය. ආනාපාන සතිය වඩන්න කිව්වා සිතට නැගෙන විතර්කයන්ගේ ප්‍රහාණය පිණිස. ඊළඟට වැඩි යුත්තමයි අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. අනිත්‍ය සංඥාව වඩන්න කිව්වා අස්මිමානය කියන එක මුළුමනින්ම නැසීම පිණිස. රාගයේ ප්‍රහාණය පිණිස අසුභය වඩන්න කිව්වා. ද්වේෂයේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වඩන්න කිව්වා. විතර්කයන්ගේ සිඳීම පිණිස පින්නතුනේ ආනාපාන සතිය වඩන්න කිව්වා. අවසානයේදී පින්නතුනේ අස්මිමානය, ඒ කියන්නේ මම මගේ කියලා හඳුනා ගැනීම නැති කර ගැනීමට පින්වත්නි වඩන්න කිව්වා අනිත්‍ය සංඥාව. අනිච්ච සංඤිනෝ මේ ගිය අනත්ත් සංඥා සන්ඨාති. අනිත්‍ය සංඥාව වැඩෙනවා නම් මේ ගිය ඒ අනිත්‍ය සංඥාව වඩන කෙනාට අනත්ත් සංඥාවත් වැඩෙනවා කිව්වා. මේ ධර්ම වලින් එකක් පහළ වුණා නම් ඉතිරි දෙක සම්පූර්ණයෙන් පින්වත්නි ස්වභාවයෙන්ම සම්පූර්ණ වෙනවා. රාග ද්වේෂ මෝහවල. එතකොට අනිත්‍ය සංඥා මේ රාග ද්වේෂ මෝහවල ඒ වගේම යම්කිසි කෙනෙක් අනිත්‍යයි කියලා යමක් වටහා ගත්තා නම්, අනිත්‍යයි යමක් වටහා ගත්ත ගමන්
එය දුක් වශයෙන්ද එය අනාත්ම වශයෙන්ද ඒ ශ්‍රාවකයාට එයත් වැටහෙන්න පටන් ගන්නවා. එතකොට රාගය ඇති වුණා නම් ඒ රාගය ඇති වෙච්ච තැනම පින්වතුනේ ද්වේෂයට කරුණු තියෙනවා. මෝහයත් ඒ ඇස්සේ තියෙනවා. යමක් කෙරෙහි ද්වේෂයක් ඇති වෙනවා නම් එය මුල් කරගෙන ගනිමින් එය පදනම් කර ගනිමින් තව දෙයක් කෙරෙහි හෝ තව කෙනෙක් කෙරෙහි හෝ ඇල්මක් ඇති වෙන්නත් කරුණු තියෙනවා. එයත් මෝහය නිසා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේදී යමෙක් යමක් අනිත්‍ය ලෙස දකිනවද එයම දුක් වශයෙන් අනාත්ම වශයෙන් පින්වත්නි වැටහීම සිද්ධ වෙනවා. එතකොට අනිත්‍ය සංඥාව වඩනවා නම් අනාත්ම සංඥාව අනාත්ම සංඥාව පිහිටනවා කිව්වා. අනාත්ම සංඤී අස්මිමාන සමුග්ඝාතං පාපුනාති. එසේ අනාත්ම සංඥාව මනාව පිහිටනකොට මම මගේ කියන අස්මිමානේ කියන එක සහ මුලින්ම නැති වෙලා යනවා. සහ මුලින්ම නැති වෙලා යනවා. එසේ සහ මුලින්ම නැති වුණාම දිත්තේව ධම්මේ නිබ්බානන්ති. මේ ආත්ම භාවයේම කෙලෙස් නසලා රහත් වෙනවා කියලා දේශනාවේ කියනවා. කෙලෙස් නසලා නිවන් දකිනවා. නිවන අවබෝධ වෙනවා. එතකොට බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දා මේ ගිය හාමුදුරුවන්ට වදාළේ මොකද්ද? හිතට එන කෙලෙස් දුරු කර ගැනීමට නම් මෙන්න මේ කාරණා පහ මතේ පිහිටන්න ඕනේ. මේ කාරණා පහ මත පිහිටා අර කාරණා හතර රාගේ ප්‍රහාණයට අසුභය, ද්වේෂයේ ප්‍රහාණයට මෛත්‍රිය, විතර්කයන්ගේ මේ සිඳ දැමීමට ආනාපාන සතිය, ඊළඟට පින්වත්නි අස්මිමානේ දුරු කර ගැනීමට අනිත්‍ය සංඥාව කියන හතර වඩන්න ඕන. එසේ වඩන ශ්‍රාවකයා අස්මිමානය මුළුමනින්ම ඇතිකොට උතුම් නිවන මේ ආත්ම භාවයේම සාක්ෂාත් කරනවා කියලයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. එසේනම් දැන් ඔබ මා ඉදිරියේ කළ යුත්තක් තියෙනවා. ඒ කළ යුත්තේ අප්‍රමාදීව පින්වත්නි කටයුතු කරන්න. හැමත උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. පින්වත්නි, අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ දෙහියෝවිට අටුළුගම පදිංචි මින්දික ඉදිරිසිංහ මහත්මයා සහ තිලිනි ජයසේකර මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින් අරමුණු අතරට එක් වෙන්නේ 2021 වර්ෂයේ දෙසැම්බර් මාස 3 වන දිනට යෙදෙන ගෙනුර සමාදිත් ඉදිරිසිංහ පුතණුවන්ගේ දෙවර්ෂ පූර්ණය නිමිති කර ගනිමින් ඒ පින්වන්ත පුතණුවන්ගේ දෙවන ජන්මදිනයේ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරලීම පිණිස මේ ධර්ම දානමය උතුම් කුසලයේ සිද්ධ කරන්නට යෙදුණා. ඒ පුතණුවන්ට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සැලසේවා. උතුම් රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවා. මේ පින් කුසල් බලයෙන් පුතණුවන්ට සෑම මොහොතකම කුසල් සිත්ම ජනිත වේවා කියලා උතුම් වූ ප්‍රාර්ථනාවක් ඒ පින්වන්ත පුතු වෙනුවෙන් අම්මා තාත්තා තබනවා. ඒ ගැනත් මේ වෙලාවේ විශේෂයෙන් ප්‍රශංසා කරමින් ඒ ප්‍රාර්ථනාව එසේම සඵල වේවායි අපිත් ආශිර්වාද කරනවා. දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ සියලුම ඥාති හිත මිත්‍රාදීන් හට පින් අනුමෝදන් කරනවා. දෙපාර්ශ්වයේ පරලොවසපත් සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. කොරෝනා වසංගතයෙන් පීඩා මිදින සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු සංඝ රත්නයටත් ආශිර්වාද කරනවා. මේ පින් බලයෙන් සියලු ලෝකවාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා. උතුම් කුසල ශක්තිය සෑම සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, රැස් කරගත් උදාාරතර වූ කුසල් සම්පත්
නමින් මියගියේ සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයේ දරූ පින්වන්ත දෙපළටත් ආශිර්වාද කරන ගෙනුර සමාධිත් ඉදිරිසිංහ පුතුටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ සැලසේවා. ශාසන ප්‍රතිපදාවේ ගුණ පිළිවෙත් පුරා ගන්න හැමට නිදුක් නිරෝගී සුවය වේවා. ප්‍රාර්ථනා කරන බෝධීන් මුදුන්පත්ව උතුම් නිවනින් සැනසීම අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලුම දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං